ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් POTV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැකගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. වෙක්වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රවෘත්ති ආරම්භයට පෙර අවධානය ශීර්ෂ පාඨ වෙත. දිනක් තුළ හමු වූ වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි. ගත වූ පැය 24 තුළ COVID ආසාදිතයින් 137ක් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අය. හෘදයාබාධයකින් ඇමති තොණ්ඩමන් අභාව ප්‍රාප්ත වේ. අවසන් කටයුතු 31 වැනිදා හැටන් නෝවුඩ් ක්‍රීඩාංගණයේදී. රාජිතගේ ඇපඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් වෙනත් විනිසුරුවරයෙකුට යොමු කෙරේ. යළි වැසි වැඩි වෙයි. දිස්ත්‍රික්ක 7කට නායෑමේ අවදානම්. ඇමරිකාවේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි. ලෝපුරා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 56ක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. අවධානය දේශීය පුවත් වෙත. මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඊයේ දිනේ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 137ක්. ඒ අතරින් 127 දෙනෙකුම කුවේට්හි සිට මෙරටට පැමිණ පුද්ගලයන් වන අතර ඉතිරි 10 දෙනා නාවික හමුදා සමාජිකයින්. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 රෝගීන් ගණන 1319ක්. COVID-19 ආසාදිතව සිටි 712 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් 53.98ක් වනවා. ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 45.26%ක ප්‍රතිශතයක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 10ක්. එය ප්‍රතිශතයක් ලෙස පවතින්නේ 0.76ක තරම් සුළු අගයකයි. මෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ගණන 137ක්. එම 137 දෙනා අතරින් 127 දෙනෙකුම කුවේට්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි 10 දෙනා නාවික හමුදා සමාජිකයින්. COVID-19 රෝගය හේතුවෙන් මෙරට සිදු වූ දසවන මරණය ලෙස සටහන් වූ කාන්තාව ඇතුළුව කුවේට්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 466 දෙනෙකු එරට ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යාන දෙකකින් පසුගිය 19 සහ 20 යන දෙදින මෙරටට පැමිණියා. අනතුරුව ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුවා. එහිදී සිදු කරන ලද PCR පරීක්ෂණ මගින් පසුගිය 20 වනදා සිට COVID-19 රෝගීන් හඳුනාගත් අතර ඊයේ දිනය තුල පමණක් කුවේට් නියදිය තුලින් හඳුනාගත් පිරිස 127ක්. ඒ අනුව කුවේට් සිට පැමිණි 466 දෙනා අතරින් මේ වන විට COVID-19 ආසාදිතව හඳුනාගත් සංඛ්‍යාව 197ක්. මැද පෙරදිග රටවල් වල මේ COVID-19 ආසාදනය බහුල ලෙස පැතිරී ගියා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් මේ රටවල් වල සේවයෙහි යෙදෙනවා. ඒ අයට මේ වන විට රැකියාවල් නැති වෙලා ඒ අය බොහොම අපහසු තත්වයකයි සිටින්නේ. ඉතින් ඒ නිසා ඔවුන්ට සිය රටවල පැමිණෙන අවස්ථාවක් තමයි මේ සැලසලා දීලා තියෙන්නේ. ඉතින් අපිට මේ කුවේට් සිට ආපු අය අතර විශාල වශයෙන් රෝගීන් COVID-19 ආසාදිතයින් හමු වුණා. ඉතින් අපි ඉදිරියේදී මේ කිසියම් කාල පරාසයකට අනුව ඒ අය ගෙන්වීමට කටයුතු කරගෙන යනවා. ඉකුත් අප්‍රේල් 22 වනදා පළමු ආසාදිත නාවික සෙබලා හඳුනා ගැනීමේ සිට මේ වන විට දින 35ක් ගත වී තිබෙනවා. මෙරටින් ඊයේ හඳුනාගත් COVID-19 ආසාදිතයින් අතරින් 10 දෙනෙකු නාවික හමුදාවෙන් වාර්තා වුණේ ආසාදිත සමස්ත නාවික සෙබළ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ නංවමින්. කෙසේ වෙතත් තවත් නාවික සෙබළුන් 12 දෙනෙකු අද සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයන් ගණන 344ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව අද පස්වරු 12 වන විට නිකුත් කර තිබූ දත්තවලට අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 638 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර
එය 48.37%. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 390 දෙනා ප්‍රතිශතයක් ලෙස 29.57%. විදේශවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 291ක් ලෙස ඉහළ ගොස් තිබෙන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 22.06%. මේ වන විට ආසාදිතයින් වාර්තා වන්නේ නාවික හමුදා නියදීන් සහ විදේශවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණක් වන අතර පසුගිය දින 27 පුරා බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. දැන් මේ දවස්වල අපිට රෝගීන් වාර්තා වන්නේ පිටරට ඉඳලා එන අය තමයි වැඩි වශයෙන්. මෙතන අපි ඒවා ඉම්පෝර්ටඩ් කේසස් හැටියට හඳුන්වනවා. අපේ රටේ ඇතිවෙච්ච රෝගීන් නෙමෙයි අපේ රටේ අප්‍රේල් 30 වෙනිදායින් පසු සමාජ සම්ප්‍රේෂණය කිසි විටකත් කිසිම රෝගියෙක් අපේ රටෙන් වාර්තා වුණේ නැහැ. නාවික හමුදාව හැරුණකොට මේ වන විට නාවික හමුදාවේ රෝගීන් වාර්තා වීම විශාල ලෙස අඩු වී තියෙනවා. එතකොට ඒ වගේම මේ අය නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරා. ඒ වගේම රෝහල් වලින් මේ වන විට සුව වෙමින් ඒ අය පිටතට පැමිණෙමින් සිටිනවා. ඒ අනුව නාවික හමුදාවේ මේ වන විට තත්ත්වය ඊටම හොඳ අතට හැරෙමින් පවතිනවා. කෙසේ වෙතත් කොවිඩ් අර්බුදය හමුවේ මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලට අනුව කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට රැගෙන එනු ලැබුවා. පැමිණි සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේදී මූලික පරීක්ෂණවලට යොමු කොට විෂ බීජ හරණයෙන් පසුව නිරෝධායනය සඳහා යොමු කෙරුණා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පසුගිය මාර්තු 20 වන දින සිට පනමා තිබූ ඇඳිරි නීතිය අද දෙවන දිනටත් ලිහිල් කෙරුණා. මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග ජනතාව තම අවශ්‍යතාවන් සඳහා අග නගරය ඇතුළු නගර වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් දිනපතා රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. සමස්ත දිවයිනේම ඇඳිරි නීතිය අද දෙවන දිනටත් ලිහිල් කිරීමත් සමග ජනතාව සුපුරුදු පරිදි සිය දෛනික රාජකාරී කටයුතු සඳහා පැමිණෙන අයුරු දක්නට ලැබුණා. මේ අතර කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් රථ ධාවනයටද ඊයේ සිට අවසර හිමි වුණා. ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000කට අධික සංඛ්‍යාවක් අදත් ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා. එමෙන්ම යලි දැනුම් දෙන තෙක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු රියදුරු සහ සහායකවරුන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. අදත් ස්ථාන කිහිපයකම ජනතාව සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. මේ අද උදැස්සන කොටුව දුම්රිය ස්ථානයේ දක්නට ලැබුණු තත්ත්වයයි. නියමිත වේලාවට දුම්රිය නොපැමිණීමෙන් රාජකාරී කටයුතු සඳහා කොළඹට යාමට අපේක්ෂාවෙන් සිටි අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ මගින් ඊයේ අසිරුතාවට මුහුණ පෑම හේතුවෙන් ඊට විසඳුමක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වන රාජකාරී දුම්රියක් අද යොදවා තිබුණා. මේ හේතුවෙන් ජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව සිය රාජකාරී සඳහා පැමිණීමට අද හැකියාව ලැබුණා. අද දින කාර්යාල දුම්රිය 29කුත් නගරාන්තර සේවා දුම්රිය 2කුත් ධාවනය කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙමගින් මගීන් 14711ක් ප්‍රවාහනය කිරීම සිදු කළා. කැල්ලවැලි දුම්රිය මාර්ගයේ දුම්රියන් ප්‍රමාදයට ලක් වුණා. පැවති යහපත් කාලගුණයේ හේතුවෙන් ගස් කඩා වැටීම හා අනිකුත් කටයුතු නිසා. එලෙසම පුත්තලම් මාර්ගයේ දුම්රියද යම්කිසි ප්‍රමාදයකට ලක්වීම සිදු වුණා. හෙට දින අප නුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට නුවර දක්වාත් නව දුම්රියක් ආරම්භ කරනවා සාමාන්‍ය මගී ජනතාව වෙනුවෙන්. එම දුම්රිය ගමන් කිරීම සඳහා අනන්‍යතාවය සාහිතික කර ලියාපදිංචි වීමෙන් අමතරව නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පසු අදාළ දුම්රිය භාවිතා කරන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් සමස්ත දිවයිනටම රාත්‍රී 10 සිට පසුදා උදෑසන 4 වන තෙක් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමගින් රාත්‍රී කාලයේදී මාර්ගයේ ධාවනය වන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඒ අනුව ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා වූ පැය 6ක කාලය තුල පුද්ගලයන් 411 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් භාරයටගත් රථවාහන සංඛ්‍යාව 81. ඒ අනුව මේ වන තෙක් අත්අඩංගුවටගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 66341ක් වන අතර පොලිස් භාරයටගත් මුළු රථවාහන සංඛ්‍යාව 18,695. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අපඉල්ලීම සලකා බැලීම වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද තීරණය කළා.
මෙම අප ඉල්ලීම සලකා බැලීම වෙනත් විනිසුරුවරයෙකු හමුවට යොමු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි. ආණ්ඩුලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද යළිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අප ඉල්ලීම ඉදිරිපත් කළා. එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ මෙම නඩු කටයුත්තේදී අතීතයේදී උද්ගත වූ තත්ත්වයන් සැලකිල්ලටගෙන මෙම අප ඉල්ලීම සලකා බැලීම වෙනත් විනිසුරුවරයෙකු හමුවට යොමු කරන ලෙසයි. මෙම ඉල්ලීම කෙරෙහි කනගාටුව පළ කර සිටි විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා තමාට ඕනෑම විනිසුරුවරයෙකු ඉදිරියේ අප ඉල්ලීම සලකා බැලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කළා. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ නීතිපතිවරයා කරනු ලබන මෙම ඉල්ලීම පිළිබඳ තමන් කනගාටු වන බවයි. වෙනත් නඩුවලදී අනුගමනය නොකරන ස්ථාවරයක් නීතිපතිවරයා විසින් මෙම නඩුවේදී අනුගමනය කිරීම පිළිබඳව තමන් විමතියට පත්වන බවද ඔහු එහිදී සඳහන් කර සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ ස්වාධීන මනසකින් යුක්ත විනිසුරුවරයෙකු හමුවේ මෙම අප ඉල්ලීම සලකා බැලීම සඳහා තමා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි. මෙහිදී විවෘත අධිකරණය හමුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවී සඳහන් කළේ ස්වාධීන මනසකින් තීරණය ගැනීමට ඕනෑම විනිසුරුවරයෙකුට හැකියාව පවතින බවයි. කෙසේ වෙතත් යම් විනිසුරුවරයෙකුගෙන් තමන්ට අගතියක් සිදුවී යයි යම් කිසි පාර්ශවයක් කල්පනා කරන්නේ නම් මෙම අප ඉල්ලීම වෙනත් විනිසුරුවරයෙකු වෙත යොමු කිරීමට තමා සූදානම් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙහිදී ප්‍රකාශ කළා. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීරණය කළේ මෙම ඉල්ලීම කොළඹ අංක 2 අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත යොමු කිරීමටයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් පසුගිය 13 වෙනිදා සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අද දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. අභව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවි බලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරමුගන් තොණ්ඩමන් මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 31 වෙනිදා හැටන් නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ පස්වරුවේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ඔහු බත්තරමුල්ල තලංගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. 1964 මැයි 29 වනදා උපත ලැබූ ආරුමුගන් තොණ්ඩමන් මහතා කඳුරට දේශපාලනයේ නොමැකෙන නාමයකට හිමිකම් කියන සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුබුරෙකු වනවා. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය තොණ්ඩමන් මහතාට හිමිවන්නේ 1999 සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුවයි. 1994 වසරේ පැවති මහ මැතිවරණයෙන් පළමු වරට පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වන ඔහු එතැන් පටන් වසර 26ක කාලයක් වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් අඛණ්ඩව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට සමත් වුණා. දේශපාලන දිවියේ විවිධ අමාත්‍ය ධූර හෙබ වූ ඒ මහතා මිය යන විට වත්මන් ආණ්ඩුවේ ප්‍රජා සවි බලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය හොබවමින් සිටියා. ඊයේ පස්වරුවේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු තලංගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මිය යන විට ඒ මහතා 55 වන වියෙහි පසු වුණා. මේ අතර ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවය සැලවීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් තලංගම රෝහල වෙත පැමිණියා. අද පාමාර 6 වෙනකන් මාත් එක්ක හිටියේ. ඉඳලා තමයි ඕකේ බලාපොරොත්තු තිබුණා සේවකීන්ට රුපියල් 10 ලබා දීමේ කතාව හෙට අපි තීන්දුව කරා. ඒ පිළිබඳව ජනාධිපතිතුමත් එක්ක කතා කරන්න. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් කම්කරුවන්ගේ ප්‍රශ්නයක් පිළිබඳව වතු කරේ කතා කරන්න දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමත් එක්ක අපි හෙට කැබිනට් එකේදී කතා කරමු කියලා අපි සාකච්ඡා කරා. අවිල්ලා. ඉතින් ඒ සාකච්ඡාවෙන් පස්සේ තමයි එතුමයි ගෙදරට ඇවිල්ලා මගේ නෝනත් එක්කත් කතා කරලා ඉතින් පල්ලෙහාට ගිහිල්ලා ගෙදර ඉන්න අනිත් අයත් එක්කත් කතා තමයි ගෙදරින් පිට වුණේ. ඉතින් ඌ අවසානයේටත් කතා කරේ වතු කරේ කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව. ඉතින් ඒකින්දා මම හිතනවා තාම ජනතාවට ආදරය කරපු මිනිස්සෙක්. ඊට හොඳ හැම වෙලාවස්ථාවකදී අවංක දේශපාලන නායකයෙක් තමයි අපිට නැති වුණේ. අභාප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය ඊයේ රාත්‍රියේ තැන්පත් කරනු ලැබුවේ බොරැල්ල පෞද්ගලික මාර්ශාලාවකයි.
සිය නායකයාගේ වියෝව සැලවීමත් සමග කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස මූලස්ථානය අසලට රැස් වූ පක්ෂ ආධාරකරුවන් හා වතුකම්කරුවන් ශෝකය ප්‍රකාශ කළේ මෙලෙසින්. තොණ්ඩමන් මහතාගේ අභාවය හේතුවෙන් වතුකරයේ කිසිදු වතුකම්කරුවෙකු අද දිනේ සේවයට වාර්තා නොකළ අතර වතුකම්කරුවන් පදිංචි නිවාස හා වතු මාර්ග සුදු කොඩිවලින් සරසා තිබුණා. මේ අතර අද උදැස්සන තොණ්ඩමන් මහතාගේ දේහය ඔහු පදිංචි බත්තරමුල්ල කුමුක්කහදුව මාවතේ පිහිටි නිවස වෙත රැගෙන ආවා. ආමංගල්‍ය කමිටුව සඳහන් කළේ තොණ්ඩමන් මහතාගේ දේහය හෙට උදැස්සන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගොස් එහි පැය කිහිපයක් තැන්පත් කර පසුව කොළඹ 3 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස මූලස්ථානයේ තැන්පත් කරන බවයි. එළබෙන 29 වනදා ඒ මහතාගේ කොත්මලේ රම්බොඩ පිහිටි නිවස වෙත දේහය රැගෙන ගොස් 30 වනදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කරනු ඇති. ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළබෙන 31 වනදා හැටන් ලෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 7ක් සඳහා පූර්ව නායාම් නිවේදන නිකුත් කර ඇති බවයි. දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි තත්ත්වයේ වැඩි තැන් ගත්තොත් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්ත, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය සමහර ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මන වර්ෂාපතනත් සමහර තැන්වලට මිලිමීටර් 150 වගේ තිබෙන්න හැකියාවකුත් තියෙනවා. එමෙන්ම අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇද හැලුණා. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ නායම් අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බවයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර, කලවාන, ඕපනායක, බලංගොඩ, පැල්මඩුල්ල සහ නිවිතිගල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහියෝවිට, බුලත්කෝපිටිය සහ ඇටියන්තර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත් අධීර දෙක යටතේ ඇම්බ නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ නිවේදනයට අනුව අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතාම විමසිල්ලෙන් සහ අවධානයෙන් පසුවන්න. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. අමරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවද්දී ලොව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,50,000 ඉක්මවා තිබෙනවා. COVID-19 වෛරසයෙන් ලෝ වැඩිම බලපෑමක් එල්ල වූ රටවන ඇමරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ ලක්ෂය ඉක්මවා ගියා. ඒ ඊයේ දිනේදී රටින් වාර්තා වූ කොවිඩ් මරණ 774ත් සමගින් ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 17,25,000කට අධිකයි. ගත වූ පැය 24 දී ලෝ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වුණේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 1027ක්. එරටින් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවද මේ වනවා. ඒ සමග බ්‍රසීලයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 24549 දක්වා ඉහළ යන අතර අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 3,92,000කට අධිකයි. මේ අතර අගෝස්තු මාසයේ වන විට එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,25,000 ඉක්මනු ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. බලපිටිය උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සියලු දහම් පාසල් ගුරුවරුන් සඳහා වියලි ආහාරද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා බලපිටිය යෝගාශ්‍රම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ විහාරාධිපති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ විමලවාතිස්ස හිමිපාණන්ගේ 45 වන ජන්මදිනය නිමිත්තෙන් වන අතර විහාරස්ථානය මගින් ක්‍රියාත්මක කුලදරුවන් පැවිදි කිරීමේ වැඩසටහනේ තවත් අධීරක්ද මීට සමකාමීව දියත් කෙරුණා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. සුබ දවසක්.